ඔබට ඉංජිනේරු තාක්ෂණවේදය සහ විද්‍යාව ඉගෙන ගැනීමට අවශ්‍ය නම් මෙම channelය subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කිරීමෙන් දිනපතා අප එක් කරන පාඩම් හා සම්බන්ධ විය හැක. හඳගන්න මාත් එක්ක මේ පරිපත්ති. තමයි v සමාන ir කියන්නේ ඕම් නියමයේ මම ඒක උගන්වන්නම්. බලන්න හොඳට මේ ගන්න. ඒක ළමයි ජර්මනියෙන් ඩයෝඩ් එක. તો ජර්මනියෙන් ඩයෝඩ් එක මම ගන්නම්. විභව බාධකය VB සමාන 0.3 වෝල්ට්. හරි. මේක 4 වෝල්ට් බැටරියක් දාන්න. ඊළඟ මේවයි ගානක් දුන්නට පස්සේ දැන් මම ලියාගෙන පස්සේ තමයි පරිපත්‍ය ආරහා ගමන් කරන ධාරාව සොයන්න. මේ හරහා ගමන් කරන ධාරාව මෙන්න මෙතන ළමයි මේක නුවෙන්න ඕනේ. හරි. දැන් මෙහෙම ගානක් දුන්නාට පස්සේ මේ දාම දෙන්න පුළුවන් සර්වමාකාරී ගානක්. මෙහෙම ගානක් දුන්නාට පස්සේ අපි ඉස්සෙල්ලම බලන්න ඕනේ කොහොමද මේකේ මේ හරහා විභවාන්තරය තියෙන්නේ කියලා. ඩයෝඩය හරහා විභවාන්තරය. ඩයෝඩය හරහා විභවාන්තරය වැඩි අග්‍රය. ඇනෝඩයට අඩු අග්‍රය කැතෝඩයට තවත් අපි කියනවා පෙරනැඹුරු අවස්ථාවේ තියෙනවා. පෙරනැඹුරු අවස්ථාවේදී තිබුණොත් විතරයි ධාරාවක් ගමන් කරන්නේ. පැහැදිලිද? යම්කිසි පරිපත්‍යයක ධාරාවක් ගමන් කරන්න කිව්වොත් එම ඩයෝඩේ පෙරනැඹුරු අවස්ථාවේ තිබුණොත් විතරයි ධාරාවක් ගමන් කරන්නේ. අපිට දැන් මම ඉස්සරහට ගණන් හදන්නම්. ඩයෝඩ් දෙකක් දාලා තියෙනවා. එක ඩයෝඩයක් පෙරනැඹුරු අවස්ථාවේ තියෙනවා, අනිත් ඩයෝඩේ පසුනැඹුරු අවස්ථාවේ තියෙනවා. ඒත් අපිට කෙලින්ම පළවෙනි අවස්ථාවේම ගන්න පුළුවන් පසුනැඹුරු අවස්ථාවේ යන මාර්ගයේ ඩයෝඩේ තියෙන මාර්ගයේ ධාරාවක් ගමන් කරන්නේ නැහැ. හරි. අපිට පෙරනැඹුරු අවස්ථාවේ තියෙන ඩයෝඩේ තියෙන මාර්ගය විතරයි ධාරාවක් ගමන් කරන්නේ. හරි. අපි බලමු දැන් මේකේ කොහොමද තියෙන්නේ කියලා. හරි. ඉස්සෙල්ලා මම ලියා ගන්න මේ අතර විභවාන්තරය කීයද? දැන් මේ තියෙන මේකෙන් සැඟවෙන්නේ මේ ලක්ෂ දෙක අතර තියෙන විභවාන්තරය වෝල්ට් 4යි. ඔයගොල්ලෝ දැන් හදන පළවෙනි ගානින් ගම මෙහෙම කියන්නේ. ඒතර වෝල්ට් 4යි. මේක විභවාන්තරය. ඒ කියන්නේ මෙතන වෝල්ට් බිඳුව නම් මෙතන 4යි. ඒ විදිහම තමයි. මේ දැන් මෙයක් මෙතන 4 නම් ධනපැත්තනේ මෙතන බිඳුවයි. මෙතන ගත්තොත් මෙතන 4යි. මෙතනත් 4යි. හරි මේ පැත්තෙන් ගත්තොත් එහෙම මෙතන බිඳුවයි මෙතන බිඳුවයි. හරිනේ. ඒතර මෙන්න මේ ලක්ෂ දෙක අතර තමයි 4ක වෝල්ට් කීයදා වෙනසක් තියෙන්නේ. ඒකවල අනිවාර්යයෙන්ම අපි දන්නවා මෙතන බිඳුවයි කියන්නේ දැන් මේ හරහා ගමන් කරනකොට අපි මේ වෝල්ටියගේ යම්කිසි අඩුවීමක් වෙලා එනවා. ඒතර එනකොට මේකේ තියෙන ගාන 0.3ට වඩා අඩු වුණොත් එහෙම වැඩි වුණොත් තමයි ධාරාව ගමන් කරනවා. බලමු මේ හරහා කොහොමද මම මේ හතරට දානවා v සමාන ir. හරි. මේ විදිහට හරි. v සමාන ir ගන්න ඉස්සෙල්ලම ජර්මනියෙන් කීයද? 0.3 වෝල්ට්. ධාරාව ගමන් කරන්න මේ ගානට වඩා වැඩි වෙන්න එපා. ඒක අනිවාර්යයෙන්ම මේ බිඳුව මෙතන වල 0.3ක් වෙන්න ඕනේ. හොඳට කල්පනා කරන්න මේක. මම කියපු කතාව හොඳට තේරුම් ගන්න. අපි හොයාගත්ත මේ අතර බිඳුවයි මෙතන බිඳුවයි. හේතුව මේ අපි විභව ප්‍රභවයේ නැත්නම් බැටරි එකක්ගේ බිඳුව වුණොත් අනිත් එක 4ක් වුණොත් තමයි මේ අතර විභවාන්තරයේ වෝල්ට් 4ක් වෙන්නේ. මම මෙතන බිඳුව කියලා සැලකුවොත් එහෙම මේ බිඳුවේ තියෙන විභව දැන් මේ පැත්තට බාධාවක් තියෙනනේ. ඒ බාධාව 0.3ක් වෙන්න ඕනේ. මේ අතර මේ හරහා ගමන් කරන නම් යම් කිසි ධාරාවක්
මේ පැත්තෙන් එන එක 0.3ට වඩා වැඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ බිඳුව අනිවාර්යයෙන්ම මෙතන දෙනකොට බිඳුවක් වෙන්න නම් මේ 0.3 තුනක් ආවොත් තමයි මෙතනට බිඳුවක් එන්නේ. පැහැදිලි දැන් එතන මෙතන 0.3යි. මේ පැත්තේ 4යි. එතන මේ අතර විභවාන්තරය අපිට ගන්න පුළුවන් 4ෙන් අඩු කරනවා මේ 0.3. කීයද? 3.7 වෝල්ට්. අපි ඊට පස්සේ මේකට දාන්න පුළුවන් V = AR. ඕම් නියමයේ දාන්න පුළුවන් මම මේක ලක්ෂය ගන්න A කියලා මේක B කියලා ගන්නම් C කියලා ගන්නම්. මම AC ලක්ෂ අතරට දාන ඕම් නියමයේ දැම්මහම V = IR දැම්මම පස්සේ බලන්න මොකද එන්නේ කියලා. V එනවා 0.7යි කියලා. වෝල්ට් I තමයි හොයන්න තියෙන්නේ. R එනවා 20යි කිලෝ. ඒ සුළු කරාට පස්සේ තමයි කැල්කියුලේටර් පාවිච්චි කරන්න තියෙනවා. කැල්කියුලේටර් එක ගන්න. ආයශෝ අත බෙදීම 20යි කිලෝ. බාන් මං කියුවා තමයි ආයෙ මං ගන්න පැහැදිලි කරන්න. මේ උත්තරේ එනවා. මේ ගන්න බෙදුවට පස්සේ බලන්න. කැල්කියුලේටර් කරන 3.7 බෙදන්න. එදී 20 එහෙමයි 0.185යි. ළමයි කිලෝ කියන්නේ මොකද්ද? කිලෝ කියන උපසර්ගයෙන් අපි කියනවා 10 3 වෙනි බලය. බෙදීම 10 3 වෙනි බලය. හරිනේ. එතකොට අපිට මේක මෙහෙම ගන්න පුළුවන්. 10 3 උඩට ගියාට පස්සේ දැන් මේ උඩට එන්න බෑ. මේක ඇම්පියර් ළමයි. ඒකක ඇම්පියර් උඩට ආවොත් මොකද වෙන්නේ? 0.185යි 10 ඍණ 3 වෙනවා. ඩිග්‍රියම 10 ඍණ 3. බලය උඩට ගන්නකොට ඍණ වෙනවා. හරිනේ? ඇම්පියර්. අපිට මේ වෙනුවට දාන්න පුළුවන් ඍණ 3 කියන්නේ මිලි. මිලි සමානයි 0.185යි මිලි ඇම්පියර්. මම මේ පළවෙනි ගානෙ හින්දා මම මේක මෙච්චර විස්තර කළේ. මම තව පාරක් මේ කියන්නම් හේතුව මේ තේරුම් ගත්තොත් තමයි මේක ඉස්සරහට ගණන් හදන්න පුළුවන්. හරි. මේ ගාන මෙහෙම ලියා ගන්නකො. ලියා ගන්න ගමන් මම කියන එක ආයෙ අහගන්න. මම හිතනවා එකපාරට තේරුම් නැති කෙනෙක්ට මම ආයෙ මේක කියනවා. අපි මේ පරිපතේ මේ විදිහට සම්බන්ධ කරලා දිනවා විද්‍යුත් ගාමක ප්‍රභයක් වෝල්ට් 4ක. වෝල්ට් 4ක බැටරියක් හයි කරලා දිනවා කියන්නේ ඒ අග්‍ර දෙක අතර වෝල්ට් 4ක විභවාන්තරයක් තියෙනවා. ඒකට එක අඩු පැත්තේ තියෙන එක බිඳුව වුණොත් අනිත් පැත්ත 4ක් වෙන්න බෑ. මම මේක බිඳුව කියලා සලකලා මේ විදිහට ගන්නවා. ගන්නකොට මේ අපි මේවා සන්නායකනේ. මේ සන්නායකවල අපි ගණන් හදනකොට ළමයි සන්නායකවල ප්‍රතිරෝධයක් නැහැ කියලා තමයි ගන්නෙ. ඒකට ශුන්‍ය ප්‍රතිරෝධයකට එනකොට ඒ විභවාන්තරයම තමයි මේ B ස්ථානෙට එන්නේ. B කියන තැනට. ඒ අනිත් පැත්ත ගත්තොත් ඒ පැත්තට A කියන තැනට එන්නේ 4මයි. හේතුව මේ අතර ප්‍රතිරෝධයක් නැති හින්දා. ඊළඟට බලන්න ජර්මේනියම් හරහා ධාරාවක් ගමන් කරන්න ඒකේ තියෙන බාධක විභවය වෝල්ට් 0.3ට වඩා චුට්ටක් වැඩි වෙන්න බෑ. චුට්ටක් වැඩි. අපි සමාන අවස්ථාවේ ධාරාවක් ගමන් කරන්නේ නැහැ කියලා කිව්වේ. ඊට වඩා චුට්ටක් වැඩි වෙන්න ඕනේ. චුට්ටක් මම ඒ වැඩි වෙන ගාන මම කියන 0.3 ඒ කියන්නේ 0.3ම වෙන්න ඕනේ කියලා. එතකොට මේ හරහා මේ බිඳුවේ තිබිච්ච වෝල්ට් බිඳුවේ තිබිච්ච එක මේ වෝල්ට් 0.3ක් අඩු වුණාට පස්සේ දැන් මෙතන 4යි මෙතන ඉන්න ඕනේ. ඒතර මේ 0.3ම තමයි ඉන්න ඕනේ. මේ කියන කතාව පැහැදිලිද? මේට වඩා චුට්ටක් වෙනුත් තමයි ධාරාවක් ගමන් කරන්නේ. නැත්තම් මේ 0.3ට වඩා මේ මෙතන තියෙන අගය අපි හොයාගත්තොත් එහෙම 0.3ට වඩා අඩු වගයක් කියලා මේ හරහා ධාරාවක් ගමන් කරන්නේ නැහැ. හරි. හරි ඊළඟට බලන්න මම ගන්නවා බිඳුවේ තිබිච්ච එක 0.3 වෙනවා මෙතෙන්ට. 0.3 වෙනකොට මේ හරහා තියෙන විභවාන්තරය කියන්නේ මෙතන 0.3ක් වෙන්න නම් මෙතන 4ක් තියෙන නම් එතන මේ අතර විභවාන්තරය කියන්නේ 4ෙන් අඩු කරන්න බෑ මේ 0.3. එතකොට 4ෙන් අඩු කිරීම 0.3. මේ අතර විභවාන්තරය 3.7 වෝල්ට්. එතන මේ 3.7 වෝල්ට් හරහා තියෙනවා ප්‍රතිරෝධයක් කිලෝ ඕම් 20ක. එතකොට මේකේ වෙන කොහොමවත් වෙන සන්නායක නැහැ. වෙන මාර්ගයක් නැහැ. තියෙන එකම මාර්ගය තමයි සම්පූර්ණ ධාරා ගමන් කරන්නේ. ඒ නිසා අපි මේ කොටසට දානවා V = IR. දැම්මට පස්සේ V = IR කියලා ඕම් නියමයේ දානවා. දැම්මට පස්සේ අපි එනවා මේ හරහා ගමන් කරන ධාරාව එන්න මෙයාගේ. මෙතනදී මම කලේ මේ කිලෝ දෙමිච්ච උඩට ගෙනාවා ඒක මිලි වුණා. හරි.
මං හිතනවා පැහැදිලි ඇති කියලා. අපි තව ගානක් හදමු. මේක මට ඔයගොල්ලෝ තනියම හදලා කියන්න ඕන. මේක සිලිකන් ඩයෝඩයක්. මේක පසුළු වෝල්ටි ආකාරය අපි ගමු කීයද? මේ ඩයෝඩේ සිලිකන් VB ගමු 0.6 කියලා. හරි මට කියන්න මේ හරහා ගමන් කරන ධාරාව මොකක්ද කියලා. හැමෝම කට්ටියම කල්පනා කරන්නේ ඇඳ ගන්න මේක ඉස්සෙල්ලා. මේක ලියාගෙන ඉවර නම් ඇඳ ගන්න. තමයි මේ ගණන් දෙක තේරුම් ගන්න පුළුවන් නම් මේ උඩ ගානයි මේ ගානයි මේකේ මේ ඩයෝඩ් සම්බන්ධ ගණන් ගොඩක් හදන්න පුළුවන්. කියන්න දෙයක් කියලා හදලා බලන්න මොකද වෙන්නේ කියලා මේ අවස්ථාවේදී. අර වගේම තමයි ළමයි. දැන් හැමෝම මම හිතන්නේ උත්තරයක් හොයාගෙන ඇති. මොනද අහගන්න. අපි උඩ ගන්න වගේමයි කරන්නේ. දැන් මේකේ මොකද්ද අඩු විභවය කොයි පැත්තද? මේ පැත්තට තියෙන්නේ. දැන් මේක මොන අවස්ථාවේ තියෙන්නේ නැතරම? දැන් මේකේ අපි ගත්තොත් එහෙම ඇනෝඩයට සම්බන්ධ කරලා තියෙන්නේ අඩු පැත්ත. කැතෝඩයට තමයි මේ වැඩි පැත්ත සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට ළමයි ඇනෝඩයට විභවාන්තරයේ අඩු පැත්ත කැතෝඩයට වැඩි පැත්ත සම්බන්ධ කරාම මොකද වෙන්නේ? මේක තියෙන්නේ පසු නැඹුරු අවස්ථාවේ. පසු නැඹුරු අවස්ථාවේදී ධාරාවක් ගමන් කරන්න පුළුවන්ද? පසු නැඹුරු අවස්ථාවේදී ධාරාවක් ගමන් කරන්නේ නැහැ. අපිට කෙලින්ම ලියන්න පුළුවන් ඒක පසු නැඹුරු අවස්ථාවේදී ධාරාවක් ගමන් කරන්නේ නැහැ. හරි. ගණන් හදන්න දෙයක් නැහැ. ඔන්න මේක බලන්නකො මේක 4යි. එතෙන්ට 4යි. මේක බිඳුවයි. මේ ගාන දිවෙන්නේ නමුත් මේ 4ට වඩා වැඩි දෙයක් නැහැ. කියන්නේ එම ඩයෝඩයේ පසු නැඹුරු අවස්ථාවේ පසුවේ එම ඩයෝඩයේ පසු නැඹුරු අවස්ථාවේ පවතී. එම නිසා ධාරාවක් ගමන් නොකරයි. ගණන් හදන්න දෙයක් නෑ ළමයි. ඩයෝඩයේ පසු නැඹුරු නම් ධාරාවක් ගමන් කරන්නේ නැහැ. හරි. හරි තව ගානක් හදමු බලන්න. මේ ගාන හදන්න.
දැන් සිලිකන් ඩයෝඩයක් EB සමානයි 0.7 වෝල්ට්. හරි බලන්න. ධාරාවන් තියෙන්නේ හයිවන් තියෙන්නේ. බලන්න බලන්න. හරි ළමයි. හරි දින තමයි. අපි ඉස්සෙල්ලා මෙතනින් පටන් ගන්න. මම මේවට ලකුණු දාගන්නම්. මේ ස්ථානයේ A, මේක B, මේක C, මේක D. දැන් විද්‍යුත්කාමක ප්‍රභේය අඩු පැත්ත මම ගන්නවා V බිඳුවයි. මේ පැත්ත 10යි කියලා. මෙතනත් 10යි. මෙතනත් බිඳුවයි. මෙතනත් 10යි. මෙතන බිඳුවයි. මෙතන බිඳුවයි. මෙතනත් බිඳුවයි. මෙතනත් බිඳුවයි. පැහැදිලිනේ? මේ පැත්ත ගත්තොත් එහෙනම් මෙතන 10යි මේ 10න් හරි. හරි දැන් මෙතන අඩු වෙනව කොච්චරද? එතෙන් අඩු වෙන්න ඕනේ මේ හරහා 0.7යි. ඕල්. එතන මෙතන තියෙන්න ඕනේ කීයද? B ස්ථානේ 0.7යි. මේ ඩයෝඩ් හරහා 0.7ක් අඩු වෙන්න ඕනේ. හරි. එතන මෙතන වෝල්ටීට අඩුවක් වෙන්නේ නැහැ. එතන මේ සම්පූර්ණ මේ කෑල්ලෙම එකම වෝල්ටීටාවක් තියෙන්නේ 0.7යි. ඒක හොයාගන්න මේ ඩයෝඩයේ තියෙන බාධක විභවය 0.7යි. ධාරාවක් ගමන් කරන්න අනිවාර්යෙන්ම මේ හරහා මේ විදිහට විභවස්මක් තියෙන්න ඕනේ. අපිට මේ හරහා මේ අතර විභවාන්තර එනවා කීයද? මේ 10න් අඩු කරන 0.8ක්. කීයද? 9.3යි. පාන් පැහැදිලිනේ. මෙතන බිඳුවයි තියෙන්නේ. මේ බිඳුවට 0.7ක් එකතු වෙනවා. ඒ බිඳුව මත 9.3ක් දුනා මෙතන 10 එනවා. හරි. මේක මෙතන බිඳුව වෙන්නේ මෙතනින් මේ හරහා ගමන් කරනවා බිඳුව 9.3ක් එනවා. මෙතනින් 0.7ක් එකතු වෙලා මෙතන බිඳුව එනවා. හරි. දැන් බලමු එක එක අවස්ථාවලදී කොහොමද ධාරාව ගමන් කරන්නේ කියලා. හරි. අපි මේ කොටසට දානවා AB අතරට දානවා V සමාන IR. AB අතරට දානවා V සමාන IR. AB අතර විභවාන්තරය කියලා 9.3යි. මම I1 කියලා දාන්නම් එක. IAB කියලා දාන්න. IAB වාරයක් R එනවා 10යි කියලා. අපිට IAB එනවා 9.3 බෙදීම 10යි කිලෝ 0.93 බෙදීම 10න් බෙදෙන්න තියෙන්නේ මේ උඩට ගලාම මිලි එනවා මිලියන්. හරිනේ. හරි. ඒ ඊළඟට ළමයි අපි ගත්තොත් එහෙම මේ හරහා ගමන් කරන 9.3ක 9.3ක් ගමන් කරනවා.
ඊළඟ මේ ධාරාව මම ඔයගලට කියලා දෙන්නම්. අර මම කිව්ව ඕම් නියමයේ කොටසේදී ඕම් නියමයේ සම්බන්ධ ගණන් හදනකොට අපිට තියෙනවා ධාරාවලමයි මෙහෙම බෙදෙනකොට. ඒතකොට විභවාන්තරයක් අපි ධාරාව ගමන් කරනවා නම් මේක බෙදෙනවා. මේ එන ධාරාව මේ අනේකට යම් කිසි අනුපාතයකට හරි මේ තියෙන ප්‍රතිරෝධයත් එක්ක බෙදෙනවා. හරිනේ. එතකොට අපි කියන එක කර්චොෆ් නියම කියලා. එතකොට මම මේ සම්බන්ධව කියලා දෙන්නම්. මේ බෙදෙනවා කියන්නේ හැම එකෙම යම් කිසි ධාරාවක් ගමන් කරනවා. අන්න අපිට හොයාගන්න පුළුවන් මේ අපි දන්න එක අනුව මේ හරහා කොච්චර ධාරාවක් ගමන් කරනවද කියලා. හේතුව අපි මේ අතර විභවාන්තරය දන්නවා. කීයද මේ අතර විභවාන්තරය? කීයද? විභවාන්තරය කීයද? මෙතන බිඳුවයි මේ සම්පූර්ණ කැලේ 0.7යි. මම දානවා මේ හරහා. කොකටද? BC ලක්ෂ වල 2 කිලෝ ඕම් ප්‍රතිරෝධය හරහා අපිට හොයාගන්න පුළුවන්. මම I1 කියලා දාන්නම් මේක. කීයද V සමාන IR දාන්න තියෙන්නේ. V සමාන IR දානවා කියන්නේ I සමානයි V බෙදීම R. V කීයද 0.7යි. මේ මෙතන 0.7 මෙතන බිඳුවයි. R එනවා 2 කිලෝ 0.2 දෙකෙන් බෙදුවා 0.35 මිලි ඇම්පියර්. හරිද? මෙතනින් එනවා කොච්චරද? 0.9යි 3ක්. මේ හරහා යනවා 0.35. ඒතර ඉතුරු ටික මේ හරහා යනවා. මොකද මේ පැත්ත ගිය ධාරාව මෙහින් ඉන්නත් ඕනේ. අපිට හොයන්න පුළුවන් ඩයෝඩය හරහා ගමන් කරන ධාරාව සමානයි 0.93න් අඩු කරනවා 0.35. කියන උත්තර ඉන්දර්ශන 5.8යි මිලි ඇම්පියර්. තමයි මෙච්චර තේරුම් ගන්න ඕනේ. අපි තේරුම් ගන්න ඕනේ අපේ විභවාන්තරය කොහොමද තියෙන්නේ? ඩයෝඩය පෙරනැඹුර අවස්ථාවේ කැතෝඩයට අඩු විභවයකුත් ඇනෝඩයට වැඩි විභවයක් තියෙනවා. ඒ කියන්නේ මේ හරහා අනිවාර්යයෙන්ම ධාරාවක් ගමන් කරනවා. පෙරනැඹුර අවස්ථාව. හරි. ඒතර අපි මේකට දාන්න බෑ V සමාන IR හේතුව මොකද්ද? අපි මේක දන්නේ කොච්චර ප්‍රතිරෝධතාවයක් තියෙනවා කියලා. එහෙනම් අපි කරන්නේ මේ ප්‍රතිරෝධතාවය දන්න එකට දාලා හොයනවා මේක කොච්චර ධාරාවක් ගමන් කරනවද කියලා. හරි. ගණන් කීපයක් හදමුද? තවයක් හදමු. තමයි මේ පරිපථය මැද ගන්න මේක අනිත් පැත්තට දාන්න. दहाय वोल्ट 10 किलो सिलिकॉन डायोड है समान है 0.7 वोल्ट में दिखाई किलो अदन बंद में एक हरा गम कर धारा एक प्रतिरोध डायोड हरा गम कर धारा सर हरिदन टाणी मदन बन कद इस्तेमाल करने पालना विभांतर बहुमत गीला इट बस एक हराट V समान IR दान
තනියම හදන්න වෙනවා. තනියම හදලා උත්තරේ දාන්න බෑ. ඉස්සෙල්ලම බලන්න ඩයෝඩ් එක මොන ආකාරයෙන් තියෙන්නේ කියලා. හරි. හරලා මොකද ගන්න ඉස්සෙල්ලම විභවාන්තරේ වැඩි විභවය තියෙන මොකද්ද? මේ වැඩි තමයි මේ බැටරියක් හදනකොට අපි ලොකු දිග ඉරි කැලලක් අදින්න වැඩි විභවය පැත්ත. මේ පැත්ත 10යි. අනිත් පැත්තම 0 කියලා ගන්න. හරි මේ අතර විභවාන්තරේ 10ක් තියෙනවා විභවය. එතන මේ ස්ථානේ මම මේක නම් කරගන්නම් A B C මෙතන 10යි. මෙතන 0යි. මෙතන බිඳුවයි. එතකොට බලන්න මේකේ ඒ යම් කිසි ගානක් මෙහින් අඩු වෙලා මොකක්ද අගයක් විදිහට එනවනේ. ඒ යගේ අනිවාර්යෙන්ම බිඳුරට වැඩි වෙන්න ඕනේ. එතකොට කැතෝඩේ විභවය වැඩි වෙලා තියෙනවා ඇනෝඩේට වඩා. ඒ කියන්නේ මේක පසු නැඹුරු අවස්ථාවේ තියෙන මේ ඩයෝඩේ. පැහැදිලිද මේ අනිත් පැත්තට වුණේ පසු නැඹුරු අවස්ථාවේ තියෙන. ඒතර මේ හරහා පසු නැඹුරු අවස්ථාව කියන්නේ ඒ හරහා ධාරාවක් ගමන් කරන්නේ නැහැ. ඒතර කෙලින්ම ලියන්න පුළුවන්. ඩයෝඩේ හරහා ඩයෝඩේ පසු නැඹුරු වෙවි. ඩයෝඩේ පසු නැඹුරු බැවි ධාරාව ශූන්‍යයි. I1 කියලා ගන්න මේක. I1 I2 I3 I1 සමානයි 0. හරි. දැන් මොකද කරන්නේ? එල්ලම අපිට මෙහෙම හදන්න පුළුවන්. කෙලින්ම හදන්න පුළුවන්. දැන් ධාරාව ශූන්‍යයි කියන්නේ මේ හරහා ධාරාව ගමන් කරන්නේ නැහැ. ඒතර සම්පූර්ණ මේ හරහා ගමන් කරන්නේ. එතකොට අපිට ගන්න පුළුවන් මේ ප්‍රතිරෝධකයේ සමගය. ප්‍රතිරෝධය දෙක සමක දැන් මේක අපි ශ්‍රේණිගත ප්‍රතිරෝධක දෙකක්. මම මේ පාඩම ළමයි ඉස්තරාදි කරන්න සමක ප්‍රතිරෝධය හොයන හැටි දැනට මම තියාගන්න ශ්‍රේණිගත ප්‍රතිරෝධ මෙන්න මේකයි මම තියාගන්න දෙන්න. ශ්‍රේණිගතයි කියන්නේ ඔන්න ඔහොම. ඔන්න ඔහොම තියෙනවා. R1 R2 R3 කියලා තියෙනවා. ඒත් මේ වෙනුවට දාන්න පුළුවන් තනි ප්‍රතිරෝධය අපි කියනවා සමක ප්‍රතිරෝධය කියලා. R කියලා ගත්තොත් R සමාන වෙන්න ඕනේ R1 දන R2 දන R3 වලට. අන්න ඊළඟට මෙන්න මේ විදිහට තියෙනවා. සමාන්තරගත අවස්ථාව. R1 R2 R3 මේ විදිහට දාන සමකේ එකයට R සමාන වෙන්න ඕනේ. එකයට R1 දන එකයට R2 දන එකයට R3. හරි. ඊළඟ බලන්න මොකද වෙන්නේ කියලා. මේ හරහා ධාරා ගමන් කරන්නේ අපිට ගන්නවා කෙලින්ම සමග ප්‍රතිරෝධය ගන්න පුළුවන් සියලුම ධාරා ගමන් කරන්නේ මේ හරහා සමග ප්‍රතිරෝධය කීයද? මේ විදිහට තියෙන්නේ ස්ටේටික් අතේ තියෙන්නේ 10 2 12යි. උන් ගන්න පුළුවන් 12යි කියලා. 12යි කිලෝ කෙලින් මේ සඳහා VS සමාන IR දෙන්නට පස්සේ PG එක ඉවන්නේ මේ අතර මේ අතර දාන්න 0.10යි.
10යි. අයි තමයි හොයන්න තියෙන්නේ. හරිනවා 12යි. 12යි තියෙන්නේ. අයින් ඕනේ 10 බෙදීම 12යි කේ. කීයද නෝ? 1 0.83 කේ උට් වෙනකොට මිලි වෙනවා. පැහැදිලිද? ගාන පැහැදිලි ළමයි? හරි. තව ගානක් හද. දැන් මේ i3 එන්න ඕනේ 0.83යි. ඒතර i1 සමානයි 0යි. ඒතර i2 i3 ඔක්කොම සමානයි. හරි. මොකද මේ හරහා තමයි ධාරා ගමන් කරන්නේ. හරි. දැක්කම ඉස්සෙල්ලම වැදගත් වෙන දේ තමයි ඩයෝඩය කුමන අවස්ථාවේ තියෙන කියලා හොයාගන්න එක. පසු නැඹුරුද පෙර නැඹුරුද? හරි. හරි මම ගාන අතර තනියම හදන්න ඕනේ. මේ ලකුණෙන් කියන ළමයි භූගත කරලා කියන්නේ විභවාන්තරේ බිඳුව. හරි. මේ අගයන් තමයි මේක තියෙන සිලිකන් ඩයෝඩය. ඒකට විභව බාධකේ VB සමානයි 0.7යි. මේක 5 කිලෝ 12 වෝල්ට්. හදන්න බෑ. වන් ධාරා ඒගොල්ලෝ මේ V out කියන එක මේක ගත්ත එකේ කාබල් වෙන්න එපා. මේ V out කියන එක ගත්ත එකේ කාබල් වෙනවා. ඔයගොල්ලන්ගේ බලන්න මේ පේපර් එකේ පේපර් වල තියෙන ගණන් වලත් මෙන්න මේ දාලා තියෙන V out නේද V in කියලා දාලා තියෙනවා. මේක අපිට අදාළ නැහැ හේතුව දැන් අපි මෙතන ඉබ කොහොමද හොයාගන්න ඕනේ V out කියන එක හොයාගන්න පුළුවන් V O කියන එක. හරිනේ. ධාරා ගමන් කරන්න මේ හරහා. ඒකට මේ හරහා ගමන් කරන ධාරාව හොයන්න. මම ධාරාව මේ ලකුණු කරන්න I තමයි හන්නේ. හරි. ඔක හදලා ඊළඟට මේක උත්සාහ කරමු. ගාන හදන්න ඕන ළමයි. මම තේරුම් ගන්න ඉස්සෙල්ලා මොකද්ද කරන්න ඕනේ කියලා. ඉස්සෙල්ලාම කරන්නේ මොකද්ද? විභවාන්තරයත් එක්ක දාගන්න. ඊට පස්සේ බලනවා මෙතන මෙහෙමනම් මෙතන කොහොම එන්න ඕනේ. හරි. ඒ කියන්නේ ඩයෝඩයක් කරා විභව වැස්ම කොච්චරක් තියෙන්න ඕනේ.
මට පළවෙනි එක උත්තරේ කියන ළමයි. පළවෙනි ගානේ උත්තරේ ඕනේ. අයියගේ කී උත්තරේ පළවෙනි ගානේ. හරි. කෙනෙක් හදලා තියෙනවා. බලමු උත්තරේ හරියද කියලා. ඕගොල්ලෝ බලන්න. මොකද වෙන්නේ මේ ගානේදී? දැන් මේ අඩු පැත්තෙන් මම එනවා මෙතන බිඳුවයි. බිඳුවක් වෙන්න බෑ අනිවාර්යෙන්ම. මම දාලා තියෙන මේ බිඳුවයි මේ. එර්ත් කළා කියන්නේ බිඳුවයි. ඒත් මෙතනත් බිඳුවයි. හරි. හරි. ඒත් මෙතන නම් 12යි. දැන් ළමයි බලන්න මෙතන 12 තිබිච්ච එක දැන් මෙහා ධාරාව ගමන් කරනවා හේතුව දැන් මෙහෙන් කොහෙන් ගියත් 12ට වැඩි වෙන්න දෙයක් නැහැ. ඒතර මේ පෙරණගුරු අවස්ථාවේ තියෙන ඩයෝඩේ අනිවාර්යයෙන්ම ධාරාව ගමන් කරනවා. මේක වැඩි මාගේ ඉන්නේ ඇනෝඩේට. ඒකට මෙහා අනිවාර්යෙන් ධාරාව ගමන් කරනවා. ඒත් මේ ගමන් කරන ධාරා විභවාන්තරය බලන්න මොකද වෙන්නේ? මෙහාට ගමන් කරනකොට විභව වැස්මක් තියෙන 0.7ක. 0.7ක් මේ පැත්තේ අඩු වෙන්න ඕන. මොකද මෙතන විභවාන්තරය 11.3ක් වෙනවා. පැහැදිලිද? v මෙන්න මේ මම ගන්න මේක a කියලා. ඒක b ගත්තොත් එහෙම ab අතර විභවාන්තරය තියෙනවා 11.3ක්. පැහැදිලිද? 11.3යි. එතකොට බලන්න මේ ප්‍රතිරෝධය හරහා කොච්චර විභවාන්තරයක් තියෙනවද? 11.3ක විභවාන්තරය. මේ මොන බලන්න මෙතෙන්ට බිඳුවක් එන්න නම් මෙහා 11.3ක විභවාන්තරයක් තියෙන හේතුව මේ සිලිකන් ඩයෝඩයක් නිසා. මම මේ අතරට දානවා V සමානයි කියලා. I සමානයි V බෙදීම R. V ඉතල 11.3යි. R එනවා 5 කිලෝ වෝල්ට්. 11.3 බෙදීම 5.
2.2 है किलो मिलियन हरी मैं जानवर ये गाने उत्तर जानवर की देगा मुझे दिन डायरेक्ट मुझे दिला दी हरी मैं अतरे बुआंतरे नामे नामे के अंदर मित्र भूगत कर लगी है ना मित्र मैं इतना नामे है हरी तो अनिवार्य मतलब मैं जानना मित्र बिंदु है क्या अन्य मित्र बुआंतरे नामे रोड़ा अड़ू इंडो तो बट अनिवार्य मतलब मैं අපි නමේට අඩු ගාණක් එන්න ඕනේ. එතකොට කැතෝඩයට වැඩි ගාණක් කියලා දිනවා ඇනෝඩයට අඩු ගාණක් කියලා දිනවා. ඒ කියන්නේ මේ ඩයෝඩේ පසුනමුරු අවස්ථාවේදී පසුනමුරු අවස්ථාවේ ධාරාවක් ගමන් කරන්නේ නැහැ. තියාගන්න ධාරාව සමානයි බිඳුවයි. මක්නිසාදය ඩයෝඩය පසු නැඹුරු अवस्थावे पशुही अपनी साझा डायोडे पशु नंबर अवस्थावे पशुही हाँ मैं तुम्हें गाने बोलते रख दामू हमें खेल दाने अदन बात तुम्हें गान हमें डायोडे पेरना बुरना ඒක තියෙන බාධක විභවය කපාගෙන යන්න යම්කිසි විභවයක් වැය වෙනවා. අන්න ඒක තේරුම් ගන්න. දැන් මේ බලන්න මේ අවස්ථාවේ බාධක විභවය 0.7යි. ඒතර මෙහෙන් 12ක් ආවට 0.7ක් වෙනකන් ධාරාවක් ගමන් කරන්නේ නැහැ. 0.7ට වඩා වැඩි වුණාට පස්සේ තමයි ධාරාව 0.7ට වඩා එනකම්ම මේක අඩු වෙනවා. හිතන්නකො ආයුධ ප්‍රදේශය ඈත් වෙලා දිනනවා 0.7ක් වෙනකම්. ඒක ටික ටික ලඟ වෙනවා. ඒකට 11.3 වුණාට පස්සේ 0.7 පිරෙනවා. 11.3ක් තමයි ඉස්සරහට යන්නේ. दशमात පිරණයන එකෙන් 11.3ක් තමයි ඉස්සරහට එන. අන්න එහෙම තේරුම් ගන්න. ඩයෝඩේ පිරණ ගුරුණ බාධක විභවය පිරෙනවා. එන විභවය. පිරෙලා ඉතුරු වෙන්නේ තමයි ඉස්සරහට යන්නේ. හරි. බලන්න මේ මොකද වෙන්නේ කියලා. තුන්වෙනි ගාන. सिलिकॉन सा जर्मेनियम डायोड देख में संबंध कर दी फिर हम डालते ना सिलिकॉन में 0.7 के लगाने जर्मेनियम 0.3 के लगाने के लिए बाद की बोल हरी ಅದು ಮುಗಾರ දැන් මේක මේ පැත්ත භූගත කරලා දින්නේ එත් කරලා දින්නේ එතකොට මේක බිඳුවයි එත් කරපු සම්පූර්ණ කැලේම බිඳුවයි මෙතන බිඳුවයි මෙතන 9යි හරිනේ 9 තියෙනවා සිලිකන් වල 0.7යි 9න් 0.7ක් වෙනකම් පිළලා ඉතුරු ටික තමයි ඉස්සරහට යන්නේ මෙතන වල කීයද අම්ම ලකුණු කරන්න මෙතන A මෙතන B මෙතන C කියලා 9ක් තියෙනවා 0.7ක් මේකට වැය වෙනවා ඉතුරු ටික ඉතුරු වෙන්නේ කීයද 8.3යි 8.3ක් තියෙනවා මේ කොටසේ ජර්මනි වලින් යනකොට තව 0.3ක් අඩු වෙනවා ඒතකොට මේ C ස්ථානයකට මේක 8 වෝල්ට් වෙනවා හරිනේ ඒතකොට මේ අතර කීයද මේ අතර 8යි මෙතන බිඳුවයි මෙතන 8යි එතකොට මේ හරහා v සමාන ir දැම්මම අපිට හොයා ගන්න පුළුවන්. හරි. එහෙම කරමු. ඉතින් මෙතන දාමු දැන් c කියලා. මෙතන දාමු p e කියලා. c
CE අතරට දානම් V සමානයි IR. CE අතර කීයද? V ඉන්නේ 8යි. 8යි වෝල්ට්. විදීම ප්‍රතිරෝධය 4යි කිලෝ සමානයි I. 2යි කිලෝ උට වෙනා මිලි. හරි ළමයි පැහැදිලිද ගන්න? කනම් පැහැදිලිද? හරි තව ගණන් ටිකක් හදමු අපි. එන්න මේ ගණන් දැන් බලන්න. හරි හොඳයි ළමයි. ළමයි මම ආයෙත් කියනවා ඩයෝඩ් දැන් ඉස්සරහට ළමයි දැන් අපි ඩයෝඩ් එක කරාට පස්සේ ට්‍රාන්සිස්ටර් කැල කරනවා. හරිනේ. ට්‍රාන්සිස්ටර් කැල කරාට පස්සේ මොකද වෙන්නේ? අපි ඕම් නියමයේ මුල් කොටසක් කරමු. මේ ඔක්කොම කරලා පස්සේ ඔයගොල්ලන්ට අවසානයේ මේ ඉන්නේ හැම එකක්ම තියෙන එකක්. ඩයෝඩ් තියෙනවා, ට්‍රාන්සිස්ටර් තියෙනවා, ඊළඟට රෙසිස්ටන්ස් ප්‍රතිරෝධක තියෙනවා, කැපැසිටර්ස් තියෙනවා. ඊළඟට තව ඕනනම් මොනවද මේ AC ධාරාව DC කරලා එන එකක් තියෙනවා. මේ හැම එකක්ම එන පරිපදයක් આવොත් වැඩි කරගන්න පුළුවන් ඉන්න ඕන. හරිනේ? හරි. මේ වගේ ගන්න දුන්න තමයි ඩයෝඩ් එක කියන ඉස්සෙල්ලාම ඩයෝඩ් එක මම ආයෙත් කියනවා ආයෙත් කියනවා මොකද මේක ඉස්සරහට සංකීර්ණ මේ වැඩි වලට අමතක වෙනවා. ඩයෝඩ් එකක් කියනවා නම් අනිවාර්යයෙන්ම හොයලා බලන්න ඕනේ ඩයෝඩය පෙර නැඹුරුද පසු නැඹුරුද කියන්නේ. හරිනේ. ඉස්සෙල්ලාම අහන්න ඕනේ. අපි මොකද කරන්නේ ඩයෝඩයේ අග්‍රාතර විභවාන්තරේ කොහොම වෙනස් වෙන්නේ. ඊළඟ ඩයෝඩයේ පෙර නැඹුරු නම් විතරයි ධාරාවක් ගමන් කරන්නේ. හරිනේ. ධාරාවක් ගමන් කරනකොට ඒකට අදාළ කරන විභව බැස්ම. දැන් උදාහරණයක් විදිහට සිලිකන් වල දුව බාධකය 0.7යි. ඒක වැඩි පැත්තෙන් අඩු පැත්තට වෙනකොට ඒ 0.7 අඩු වෙලා යන්නේ. මෙතන 12යි තිබුණ එක 0.7 අඩු වෙලා පෙර නඟුරු පැත්තට 11.3 වුණා. ඒකවල මේ සන්නායකයේ සම්පූර්ණ කොටස 11.3ක විභවාන්තරයක් තමයි තියෙන්නේ. විභවයක් තියෙන්නේ. මේ අතර විභවාන්තරය කීයද? 0.7යි. හරි. මම හිතනවා ඔයගලන්ට තේරෙන්න ඇති කියලා. මෙන්න මේ ගණන් දුන්නම මෙන්න මේ ගන්න. මේ අදා එන්න පුළුවන් විවිධ අවස්ථා. මේක භූගත කරලා දී 5ක මෙතන ගන්න V නෝට් කියලා මේකට මම දෙමු අපි 6 දෙමු 6 වෝල්ට් මේක සිලිකන් මේක ජර්මනි සිලිකන් වල බාධක විභවය කීයද 0.7 කියලා ගන්න ජර්මනි වල 0.3යි කියලා ගන්න. හරි. දැන් මේ එක එකක් කරා ගාම් කරන ධාරා. वन धारा
එක එක ඩයෝඩයක් එක එක ප්‍රතිරෝධකයක් කරා ගමන් කරන ධාරා. හරි ඔක්කොම තියෙනවා සිලිකන් හරි දෙන්නේ. මම උත්සාහ කරන මේ ගන්න. බලන්න. හොඳ උත්සාහයක් ගන්න ඕනේ හැමෝම. තමයි මොන ගානක් දුන්නත් ගාන හදනව නෙමෙයි මේක ප්‍රායෝගිකව මේක මේ පරිපතතිය බලාගෙන හිතන්න මොකද වෙන්නේ කියලා. හරි. ඉවරද? තාම හිතනවද? හරි. දැන් බලමු. මම හදනවා. ළමයි මේ භූගත කරලා තියෙන්නේ. එතකොට විද්‍යුත් ගාමක ප්‍රවේගයක්. එහෙනම් බැටරිය එකයි කරලා දිනවා. වෝල්ට් 6ක බැටරිය සම්බන්ධ කරලා දිනවා. ඒක භූගත කරලා කියන්නේ මේක සම්පූර්ණ බිඳුවයි. පැහැදිලිනේ? දැන් බිඳුව මෙතන බිඳුව මෙතන බිඳුව. මම නම් කර ගන්නවා මේකේ. එතකොට මේ ස්ථානය B මේක C. අන්න මේ සම්පූර්ණ බිඳුවයි. මෙතන 6ක් වෙන්න ඕන. හේතුව මේ ප්‍රභවයේ ධනාත්මකයි 6යි. දැන් මම හොඳට බලන්න දැන් මොකද මෙතන වෝල්ට් 6ක් තියෙනවා. මේ වෝල්ට් 6 මේ පාරේ ගියොත් මොකද වෙන්නේ? මේ පාරේ ගියොත් 0.3ක බැස්මක් සිද්ධ වෙනවා. හරිනේ මේ පාරේ ගියොත් මේ පාරේ යන්න නම් කොච්චර වෙයිද? මේ පාරේ යන්න නම් 0.7ක් ඕනේ. කියන්නේ ළමයි මේ අහා ධාරාවක් ගමන් කරන්නේ ඔන්න බලන්න මම මේක ටික ටික දැන් බිඳුවේ ඉඳන් වැඩි කරගෙන යනවා හිතන්නේ මේ පරිපත්‍ය අමතක කරන්නද මෙතන මම ටික ටික වැඩි කරගෙන යනවා මෙතන බිඳුව දිනවා 0.1 වෙනවා 2 වෙනවා 3 වෙනවා 3 වුණාට පස්සේ මොකද වෙන්නේ 3 වල ජර්මනියෙන් හරහා ධාරාවක් ගමන් කරනවා ඊට පස්සේ 0.4 වුණාම ඒත් ජර්මනියෙන් හරහා විතරයි ධාරාවක් ගමන් කරන්නේ හේතුව ජර්මනියෙන් වල අපි ගත්තොත් බාධක විභව 0.3යි වැඩි වෝල්ටේජ් එක. ඒක මේ 0.3 වැඩි වෙච්ච ගමන් මේ හරහා ධාරාවක් ගමන් කරනවා. 1 එතකොට 0.4 දී ධාරාවක් ගමන් කරනවා. 0.5 දී ඒත් ධාරාවක් ගමන් කරනවා. එතකොට මොකද වෙන්නේ? මේ හරහා දැන් මේ මම උදාහරණ ගමු. මම මෙතන ගන්න 0.5 කියලා. මේ ගාන නෙමෙයි ළමයි මේ තේරුම් ගන්න 0.5 දී මොකද මේ පැත්ත කීයද 0.2ක් වෙන්න ඕනේ. මේ හරහා 0.3ක විභව වැස්මක් සිද්ධ වෙනවා. හරිනේ. මේ අවස්ථාවේ මොකද වෙන්නේ? මේ අවස්ථාවේ මොකද මේකේ ධාරාවක් ගමන් කරන්නේ මේ හරහා. ඒ කියන්නේ මේක ඇත්තටම ස්විච් එකක් වගේ. දැන් මේක ළමයි මේ කියන්නේ මේක 0.8ක් අවශ්‍යයි මේ හරහා ධාරාවක් ගමන් කරන්න. නමුත් මේ 0.3 වෙච්ච ගමන් මේ හරහා ධාරාවක් ගමන් කරනවා. හරි 0.3 වෙච්ච ගමන් මේ හරහා ධාරාවක් ගමන් කරනවා. එතකොට අපි ගානට එමු. ගානට එමු. බලන්න මෙතන 0.3 වුණාට පස්සේ දැන් මෙතනත් 6යි තියෙන්නේ. මෙතනත්
මෙතන 6යි මෙතන 6යි. මෙතන 0.3ක් වුණාට පස්සේ මොකද වෙන්නේ? 0.3ක් වුණාට පස්සේ මේ හරහා එනවා 5.7යි. දැන් ළමයි ධාරාව ගමන් කරනවා. දැන් තව මීට වඩා මේකේ වැඩිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. හේතුව 0.3 වුණාට 3කින් මේ හරහා ධාරාව ගමන් කරන්න පටන් ගන්න හින්දා. ඒතර ඇත්තට මේක ස්විච් එකක් වගේ. සිලිකන් එක හරහා ධාරාව ගමන් කරන්නේ නැහැ. ඒතර අපි දන්නවා මේ කොටසේ සම්පූර්ණ එක 0.3යි. මොකද ධාරාව පළවෙනි අවස්ථාවේම ගමන් කරනවා. ඒතර මෙතන වෝල්ටේජ් එක 0.5.7යි. හරිනේ. දැන් අපි මේ හරහා ගමන් කරන ධාරාව දැන් මේ පැත්තේ එක ඕෆ් වෙනවා. මේ හරහා ධාරාව ගමන් කරන්නේ නැහැ. ඒතර මේ ඩයෝඩ් හරහා විතරයි ධාරාව ගමන් කරන්නේ. අපි සම්පූර්ණ එකට දාන්න පුළුවන් V = IR. අපිට මෙන්න මේ කොටසට දැම්මනම් හරි V = IR. කොහොමද දාන්නේ? එතකොට V එනවා 5.7යි කියලා. R එනවා 5යි කියලා. 5යි කේ I හොයන්නේ. බාණ්ඩයි කී දෙන්නේ. තමයි අන්න යාගේ පොඩක් කල්පනා කරන්න දේවල් තියෙනවා. මම ඒ ගානයි පැහැදිලි කරන්න. 5.7න් 7 බෙදෙනවා 5න්. කලිසම 1.4යි. K උඩට යනකොට මිලි වෙනවා. 10 3 උඩට යනවා 10 ඍණ 3 වෙනවා 10 ඍණ 3 මිලි ඇම්පියර්. හරි. මම මේක ආයෙ පැහැදිලි කරන්න. දැන් ළමයි මේ ඩයෝඩ් දෙකක් තියෙනවා. එකක් සිලිකන් එකක් අනිත් එක ජර්මේනියම් එක. ඒ ජර්මේනියම් වල බාධක විභවයේ මේ අර විභව බැස්ම ඉර 0.7යි. එතකොට sorry ජර්මේනියම් වල 0.3යි. සිලිකන් වල 0.7යි. දැන් මේ තියෙන විභව අන්තරය ධාරාවක් ගමන් කරන්න අවම අවස්ථාවේ අවම බැස්මකින් ධාරාව ගමන් කරනවා. ඒතර අඩුම එක තියෙන ජර්මනියෙන් හරහානේ. දැන් මේ දෙක එකට තිබ්බට පස්සේ ඉස්සෙල්ලම ධාරාව ගමන් කරන්න මේ ජර්මනියෙන් හරහා. ආයි එතනින් ධාරාව ගමන් කරනකොට ආයි මෙහෙ යන්න අවස්ථාවක් නැහැ. මොකද මේ හරහා පරිපථය සම්පූර්ණ වෙනවනේ. ඒතර මේ හරහා ධාරාව ගමන් කරනවා. ඒතර අපිට මේක හරහා ධාරාව ගමන් කිරීමක් වෙන්නේ නැහැ. දැන් බැරි වෙලාවකට මේක තිබුණා නම් එහෙම සිලිකන්ම ඩයෝඩයක්. සිලිකන් මෙහෙම නැත්නම් මෙතන තිබුණොත් ඒ ජර්මේනියම් ඩයෝඩයක් මේ හරහා සමසමව ධාරාවක් යනවා. හරිනේ. ඒතර මේ වැස්ම දෙකේම සමාන නිසා. හරි. එතකොට මේක ස්විච් එක මේ පැත්ත ඕෆ් වෙනවා. මේ පැත්ත ඔන් වෙනවා. එතකොට ධාරාව මෙන්න මේ හරහා යන්නේ. ඒතර මේ යන එක හරහා යනකොට අපිට මේ හරහාට අපි දැම්මොත් එහෙම දැන් මෙතනින් අඩු වෙනවා 6න් 0.3ක් අඩු වෙනවා. මේකේ තියෙන ඉබ බාධක 5.7යි. ඒතර මෙන්න මේ සම්පූර්ණ කැලේම 5.7යි. මේ 5.7යි මෙතන සෙට් කළේ නම් බිඳුවක් ඉන්න ඕනේ. ඒතර මේ අතරට දැම්ම නම් V = IR අපිට හොයාගන්න පුළුවන්. ඒකට මේ I මොකක්ද කියලා. මොකද එක පාරක් නම් යන්නේ I ඔක්කොම සමානයි. හරි. කොයි විදිහට තමයි මේ ගන්න හැදෙන්නේ. හරි ළමයි. අපි මම තව ගණන් කීපයක් ඔයගොල්ලන්ට දෙන්නම් ගෙදරදී හදන්න. ආයෙත් ඉතින් WhatsApp එකට දාන්න ගැරන්ටියක් දීලා මාතෘකාවක් ලියාගන්න පිළිවෙල මොකද කතා කරන්න කියලා තමයි හොයාගන්න වෙන කොහෙද නැවතුනේ කියලා. දැන් ලියන්න ඊළඟ ලියන්න ළමයි මාතෘකාව ලියන්න. පරිපූර්ණ ඩයෝඩයක් ස්විචයක් ලෙස යොදා ගැනීම. ස්විචයක් ලෙස යොදා ගැනීම. හරිනේ. එහෙම නැත්නම් ස්විචයක් කියන අපි නැත්නම් යතුරක් කියන යතුරක් ලෙස යොදා ගැනීම කිව්වත් හරි. මේක මාතෘකාව ලියන්න. අපි මේක ඊළඟ දවසේ කතා කරමු.
ඔබට ඉංජිනේරු තාක්ෂණවේදය සහ විද්‍යාව ඉගෙන ගැනීමට අවශ්‍ය නම් මෙම චැනලය සබස්ක්‍රයිබ් කරන්න. බෙල් අයිකනය ක්ලික් කිරීමෙන් දිනපතා අප එක්කරන පාඩම් හා සම්බන්ධ විය හැක. You've learned engineering and science, you are in the right channel. Subscribe and press the bell icon and never miss the update from us.